හරිද? අපි සාකච්ඡා කරමින් ඉන්නේ 11 ශ්‍රේණියේ දූ දරුවන්ගේ සිංහල භාෂාව හා සාහිත්‍ය පාඩම් මාලා. මම පුතාලා දන්නවා මේ වෙනකොට අපි සාහිත්‍ය සම්පූර්ණයෙන් ඉවර කරලා තියෙන්නේ. දැන් ඔබට තියෙන්නේ භාෂා පොත. ඒ කියන්නේ ඔබගේ දෙවෙනි ප්‍රශ්න පත්‍රය. පැහැදිලිද? දැන් අපි සාකච්ඡා කරන්න යන්නේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය ප්‍රශ්නයක්. ප්‍රායෝගික ලේඛනයට තියෙන ප්‍රශ්නයක්. පැහැදිලිද? ඔබට රාජකාරී ලිපියක්, ව්‍යාපාරික ලිපියක්, දැන්වීමක්, අත්පත්‍රිකාවක්, න්‍යාය පත්‍රයක්, ආකෘති පත්‍රයක් වෙන දැන්වීමක්, වාර්තාවක්. ඔන්න ඔය කියන ඒවායින් ඔබට තෝරගන්න එනවා. දෙකක් තියලා එකක් තෝරගන්න. කො දැන්වීමක් එක්ක රාජකාරී ලිපියක්. පැහැදිලිද? කො වාර්තාව කොහොම මාරු කරලා එන ආකෘති පත්‍රයක් වාර්තාව. කොහොම ඒක මාරු කරලා දෙනවා එක එක අවුරුද්ද එක එක විදියට. පැහැදිලිද? එතකොට ඒක දැන් දැන්වීමක් ගත්තාම දැන්වීම අපි දැන් ඔබට මේ සාකච්ඡා කරනවා. සාකච්ඡා කරන අවුරුද්ද ගත්තොත් 2021. එතකොට 21 අවුරුද්ද තුල දැන්වීමක් එනවා. ඊට පස්සේ රාජකාරී ලිපියක් ওই දෙක එකක් තෝරගන්න. ওই විදියට. එතකොට ඕක මාරු වෙවි තමයි එන්නේ. පැහැදිලිද? ඒ නිසා අපි දැන් මේකේ මූලික කොටස සාකච්ඡා කරා. රයිට්? අපි දැන් මේ කතා කරන්න හදන ඊළඟ කොටස බලමු. වාර්තාවක කොහොමද තියෙන්න ඕන ලක්ෂණ බලමු. ප්‍රවෘත්ති නිර්මාණය කර ගැනීම සඳහා ජනමාධ්‍යවේදීන් අතර පවත්නා සම්මත අතර W5 H1 ජනප්‍රිය ක්‍රමවේදයකි. මෙයින් ප්‍රකාශ වන්නේ W අකුරෙන් ආරම්භ වන ප්‍රශ්න පහකට හා H අකුරෙන් ආරම්භ වන ප්‍රශ්නයකට වාර්තාකරුවා පිළිතුරු සැපිය යුතු බවය. ඒ මෙසේය. එතකොට ඔන්න WH සංකල්පය. W අකුරෙන් එන ප්‍රශ්න පහක් එනවා. H අකුරෙන් එනවා. බලන්නකෝ. සිදුවිය ඇත්තේ කුමක්ද? what? ඉංග්‍රීසියෙන් what මොකක්ද? කුමක්ද? පැහැදිලි. සිදුවලා තියෙන්නේ මොකක්ද? නේ? ඒ හිතන ඇක්සිඩන්ට් එකක් වුණා. ටක් ගාලා මොකක්ද උනේ ඇක්සිඩන්ට් එකක්. රයිට්? ඊළඟට අහනවා ඒ සඳහා මුල් වී ඇත්තේ කවුද අහන්න. ඒ සඳහා මුල් වෙලා තියෙන්නේ කවුරුන්ද? who. ඒතර මේ මුල් වෙලා තියෙන්නේ කවුද? මෙන්න බස් දෙකක් එකට. අපි මේ උදාහරණයක් ගන්න. ඒතර ඒ ප්‍රධාන හේතුව අහන මුල් වෙන්නේ කවුද මේ බීමත්ව රේපද වූ රේදුරෙක් තමයි මේ වැඩේ කරලා තියෙන්නේ. ඒ සිදුවේ කවරදාද? when. කවදද? ඔබ ආවේ කවදද? when did you come? ඔබ ආවේ කවද? අපි අහනවා කවද්ද ඔය ආවේ? ඔබ කවද්ද යන්නේ? මේක දන්න අහනවා. ඒතර වෙලාවක් තියෙන්න ඕන. වෙලාවක් තියෙන්න ඕන. මොනවා හරි වෙන්න ඕන. ඒකට හේතු වෙච්ච පුද්ගලයෙක් ඉන්න ඕන. ඊළඟට අහනවා කොහේද මේක සිදුුනේ? ඒ සිදුවේ කොහේද? where. ඒ සිදුුනේ කොහේද? මොනවා හරි සිදු වෙනවා නම් තියෙන්න එපා කොහේ හරි නේද? අන්න. ඊට පස්සේ ඒ සිදුවේ ඇයි? ඇයි සිදු වුනේ? අන්න අරයයි බීමත්ව රේපැදවීම නිසා. ඒතර පුද්ගලයා තමයි අරය. එයා බීමත් වීම තමයි හේතුව. ඒ සිදුවේ කෙසේද? අන්න. කොහොමද සිදු වුනේ? අන්න. පැහැදිලිද? සිදු වෙන්න හේතුව දැන් එයා බීමත්ව රේපදවපු නිසා නිින්ද ගියා. හරිද? කොහොමද සිදු වුනේ? එයාට නිින්ද ගියා. ගිහලා හැප්පුණා. දැන් ඔන්න වගේ මේ කරුණු ටික මේ ප්‍රශ්න ටිකට උත්තර සැපයෙන්න ඕන. එහෙම වුණොත් තමයි ඒක සම්පූර්ණ වෙන්නේ. පැහැදිලිද? බලන්න ඊළඟට ප්‍රවෘත්ති වාර්තාවකදී සාමාන්‍යයෙන් පිළිතුරු සැපෙන්නේ මෙහි මුල් ප්‍රශ්න 4ට පමණයි. අන්න ප්‍රවෘත්ති වාර්තාවක පළවෙනි ප්‍රශ්න 4 තමයි මේකේ සාකච්ඡා කරන්නේ. පැහැදිලිද? මේ ටික. හරි. ප්‍රවෘත්තියකට අදාළ සිදුවීමක් පදනම් කර ගනිමින් ලියවෙන ලිපියකදී why හා how යන ප්‍රශ්න වලට පිළිතුරු සැපේ. අනුබුතේ. ප්‍රවෘත්තියකට අදාළ සිදුවීමක් පදනම් කරගනිමින් ලියවෙන ලිපියකදී නම් අනිවාර්යයෙන් මම මේ දෙක එන්න ඕන. මොන දෙකද? why සහ how. හරි.
ඉහත ඉදිරිපත් කළ ප්‍රවෘත්ති වාර්තාව ගොඩනැංවීම සඳහා මේ ක්‍රමවේදය කොතෙක් දුරට අනුගමනය කර ඇත්තේදයි විමසා බලමු. ඔන්න අපි මේ සාකච්ඡා කරපුවා. දැන් බලමු කොහොමද එයා අනුගමනය කරලා තියෙන්නේ කියලා. ඒක හරියට ඒ පිළිවෙලට ඒ විදිහට අනුගමනය කරේ නැත්නම් ඒක හරියට නිර්මාණයක් වෙන්නේ නැති වෙනවා. එතකොට එහෙම වුණොත් ඒකේ ಗುಣ දොස් තියෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක හරියන්නේ නැහැ. බලන්න එහෙනම්. සිදුවෙත්තේ කුමක්ද? ඔන්න උත්තරේ තියෙනවා. වල්ලාපට්ටා ගස් අනවසරයෙන් කපමින් වනය විනාශ කිරීම. එකට උත්තර ටික පිළිවෙල හැදෙන හැටි බලන්න. හරි. ඒ සඳහා මුල් වී ඇත්තේ කවුරුද? ජාවාරම් කාර්යය. සිදුවිය කවරදාද? ඒක අපි දිනයක් එතෙන්ට වෙන් කරගන්න. ඒ සිදුවිය කොහේදීද? ඔන්න. යට්ටපාත හා තිනියාවල් ප්‍රදේශ ආශ්‍රිත වනාන්තරවලදී. හරි. ඒ සිදුවේ ඇයි? වල්ලාපට්ටා ශාක කොටස් ලක්ෂ ගණනකට අලෙවි කළ හැකි නිසා. පේනවද? දැන් එහෙම ජාවාරම්කාරයෝ මේවට බහින්නේ ඒවයි මහ විශාල ප්‍රතිලාභ තියෙන නිසා. ඔබ දන්නෝනේ. කැලෑවලට ගිහලා වටිනාම ගස් ටික කපනවා. හිතන්නකෝ දැන් කළුවරලී කියලා කළුවරලී වලට පුදුම ඉල්ලුමක් තියෙනවා. ඇද්දල් වලට පුදුම ඉල්ලුමක් තියෙනවා. ජාවාරම්කාරයෝ මොකද කරන්නේ? අන්න ඇත්තු ටික මරනවා. දල ටික කපා ගන්නවා. ප්‍රධාන ගස් ටික කපලා පටවනවා. ඒතර මේවට විවිධ අයගේ සම්බන්ධතා ඉන්න පුළුවන්. ඒ සිදුවිය කෙසේද? හොර රහසේ වල්ලාපට්ටා ගස් කැපීමෙන්. දැන් එහෙනම් මේක ප්‍රසිද්ධියේ කරන්න බෑ. මේක හොර රහස්‍ය තමයි කරන්න වෙන්නේ. හොර ජාවාරම්කාරයෝනේ නේ. ඒතර මේ ජාවාරම්කාරයන්ගේ වැඩ සියල්ල හොරෙන් වෙන්නේ. ප්‍රසිද්ධියේ වෙන්නේ නැහැ. හරි. බලන්න එහෙනම්. ඉහත වාර්තාවේ සිදු දිනය සඳහන් නොවේ. එසේ වුවද අදාළ සිදුවීම පාඨකයාට මැනවින් අවබෝධ වන ලෙස ප්‍රවෘත්තිය සාරාංශ කර ගනිමින් මෙහි ඉදිරිපත් කළා. දැන් දිනේ නැති වුණාම මේ අදාළ කාරණාව පිළිවෙල අපිට තියෙනවා නේද? පුවත්පත් වාර්තා පිළියෙල කිරීමේදී පහ සඳහන් කරුණු කෙරෙහිද ඔබේ අවධානය යොමු කිරීම වැදගත්. ඔන්න පුවත්පත් වාර්තාවකදී තව කරුණු ටිකක් තියෙනවා. ඒවත් අනුගමනය කරාට පස්සේ ඔබට පුළුවන් පුවත්පත් වාර්තාවක් කොහොමද නිර්මාණය කරන්නේ කියන එක. දැන් ඔන්න ඔබට පේනවා මෙතන මේ අදාළ විස්තරයට උත්තර ටික පිළිවෙල හැදිලා තියෙන හැටි. වාර්තා කරන සිද්ධියට අදාළ ස්ථානය හා දිනය සඳහන් කිරීම. අන්න එහෙනම් මොකද්ද වෙන්න ඕන පුතේ? ස්ථානය හා දිනය. ස්ථානයයි දිනයයි අනිවාර්යෙන් තියෙන්න ඕන. අසත්‍ය හෝ අනුමාන හෝ පක්ෂග්‍රාහී නිගමන හෝ ඉදිරිපත් නොකිරීම. අන්න. පක්ෂපාතී වෙන්න බෑ. පැත්තක් අරන් කියන්න බෑ. අනුමාන කරන්න බෑ. සත්‍ය තොරතුරක් වෙන්න ඕන එහෙනම්. මොකද්ද වෙන්න ඕන? අනිවාර්යයෙන් සත්‍ය තොරතුරක් වෙන්න ඕන. බොරු කියන්න බෑ. බොරු කිව්වොත් එයාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්. පාඨකයාට ප්‍රයෝජනවත් වන හා කුතුහලය දනවන වැදගත් තොරතුරු තෝරා ගැනීම. දැන් මේවා කියවන්නේ යම්කිසි කුතුහලයක් තියෙන එක. ඒතකොට මේ මාතෘකාව පවා හරියට හදන්න ඕන. බැලුව ගමන්ම එතෙන්ට ඒක බලන්න යන විදියට, ඒක කියවන විදියට හැදෙන්න ඕන. එහෙම නැත්නම් ඔබ දන්න පත්තරයක් අරගත්තාම මේ පුවත්පතක වාර්තා දැක්කහම නිකන් අපි ඇදිලා යන ඒවා තියෙනවා. ඒක තමයි මේ වාර්තාකාරයේ තියෙන සුවිශේෂතාව. ඔහු තුල තියෙන හැකියාව, කෞශල්‍යය. ඒක හරහා තමයි නිර්මාණකරණය සාර්ථක වෙන්නේ. නිසා එයාගේ මේව සමහරු කියවන්න ගන්න. එයා හරි රසවත් එක ඉදිරිපත් කරන නිසා. පැහැදිලිද? ඉදිරිපත් කරන කරුණු නිර්වුල්ව පැහැදිලිව අන්න කරුණු වෙන්න ඕන කොහොමද? නිර්වුල් වෙන්න ඕන. සුපැහැදිලි වෙන්න ඕන. නිවැරදිව ඉදිරිපත් කිරීම තියෙන්න ඕන. පැහැදිලිද? පුද්ගලයෙකුට, ආයතනයකට, ජාතියකට, ආගමකට අපහසන වන්දමේ කරුණු වාර්තා නොකිරීම. අන්න වැදගත් එකක් තියෙනවා. මොකද්ද පුතේ? ඒක අතිශය වැදගත්. පුද්ගලයෙකුට, ආයතනයකට, ජාතියකට, ආගමකට අපහස වන අත්දැකීම් මේකට පාදක කරගන්නේ නැහැ. ඒක හොඳ නැහැ. ඒක කිසිසේත් හොඳ නැහැ. අපරාධ පිළිබඳ වාර්තා අධිකරණ කටයුතු වලට බාධාවක් නොවනසේ ඉදිරිපත් කිරීම. ඒ කියන්නේ දැන් අපරාධ නඩුවක් යන එකක් ගැන දානවා නම් ඒක අධිකරණයට හානියක් නොවන විදිහට තමයි යන්න ඕන. මොකද එහෙම වුණොත් ඒකෙන් සමහර විට
ඒ අපරාධකරුවන්ට ඒක පිටිවහලක් වෙන්න පුළුවන්. පැහැදිලිද? ඒ නිසා මේක අතිශයින්ම සීරුවට කළ යුතු වැඩක්. හරියට සත්‍ය තොරතුරු ගන්න ඕන. ඒ තොරතුරු හරියටම කළමනාකරණය කළා පාඨකයාට ඉදිරිපත් කරන්න ඕන කුතුහලයේ ජනනවන ආකාරයෙන්. ඒ විතරක් නෙවෙයි ඔය වගේ දෙයක් නම් ඔය අපරාධ නඩුවක් වගේ ඒ වගේ දේවල් නම් ඒවා බොහොම පරීක්ෂාකාරීව තමයි ඒවා ඉදිරිපත් කරන්න ඕන. මොකද එතෙන්දී හදිස්සියේ හරි අධිකරණ අපහාසයක් වුණොත් එයාට අනිවාර්යයෙන්ම එයාට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා. පැහැදිලිද? බලන්න. දැන්වීම. කිසියම් කාරණයක් දැනුම් දීම සඳහා සම්පාදිත පණිවුඩය දැන්වීමක් ලෙස හැඳින්විය හැකිය. මොකද කිසියම් කාරණයක් දැනුම් දීම සඳහා සම්පාදිත පණිවුඩය දැන්වීමක් ලෙස හැඳින්විය හැකිය. කිසියම් කාරණයක් දැනුම් දීම සඳහා සම්පාදිත පණිවුඩය දැන්වීමක් ලෙස හැඳින්වෙනවා. අන දැන්වීමක් කියන්නේ මොකද්ද? කිසියම් පණිවුඩයක් දැනුම් දීම සඳහා සම්පාදිත පණිවුඩය. පණිවුඩය කියලා කියන්නේ ඒක ඇත්තක් වෙන්න ඕන. අපි කියන සංදේශය මනාකොට කියන ලද පණිවුඩය. ඒතකොට පණිවුඩය මනාකොට කියවෙන්න ඕන, හරියට කියවෙන්න ඕන. වර්තමාන වන විට sannivedana මාධ්‍යවල වර්ධනයක් සමග ඒ එක් මාධ්‍යයට අනන්‍ය ලක්ෂණ සහිත දැන්වීම් දැකිය හැකිය. එහිදී වචන, වාක්‍ය, රූප ආදිය පමණක් නොව වීඩියෝ දර්ශන, සංගීතය ආදිය භාවිත කෙරේ. මෙම පාඩමේදී අපගේ අවධානය යොමු වන්නේ මුද්‍රිත මාධ්‍ය දැන්වීම පිළිබඳව. දැන් අපි මේ කතා කරන්නේ මේ මුද්‍රණය සම්බන්ධව. දැන් මේවා රූප වාහිනී මාධ්‍ය තියෙනවා. එක මාධ්‍යයක් ගත්තොත් එකකට එකක් වෙනස් විදිහට තමයි ඒගොල්ලෝගේ දැන්වීම හදලා තියෙන්නේ. ඇයි ඒ ඇට්‍රැක්ෂන් එක ආකර්ෂණය දිනා ගන්න එකිනෙකාට පරයන්න ඒගොල්ලෝ හදනවා. භාෂාව, හඬ, යොදා ගන්න වාක්‍ය රටා, ඒ අදාළ රූප රාමු, වීඩියෝස් නේද? හඬ කැවීම මේ ඔක්කොම බොහොම වෙනස් විදියට තමයි එකිනෙකාට වෙනස් විදියට තමයි මේ දැන්වීම නිර්මාණය කරන්නේ. පැහැදිලිද? ඒ සඳහා ඊටමත් සමහර අයගේ ඒ දැන්වීමක් කියවන වෙලාව කියවන්න ගන්න ප්‍රමාණය නේද? ඒවත් සෑහෙන ඒ කටහඬ අනුව ඒව ගණන් මිමි තීරණය වෙනවා. ඒතර හැමෝම ඉල්ලන කටහඬක් නැහැ එයාගේ ගාන වැඩි. බලන්න. වර්තමානයේ දැන්වීම යන වචනය අප සිතට නංවන්නේ වාණිජ අරමුණු පදනම් කරගත් දැන්වීම් කරණයයි. වර්තමානයේ ඔබ දන්නවා වාණිජ අරමුණු පදනම් කරගත් දැන්වීම් කරණයක් තමයි තියෙන්නේ. ඒත් වර්තමානයේදීද සමාජයට කිසියම් කාලීන තොරතුරක් දැනුම් දීම අරමුණු කරගත් දැන්වීම් වේ. අන්න. සමාජ තොරතුරු මොනවා හරි කාලීන තොරතුරු දැනුම් දීමට තියෙන දැන්වීම් තියෙනවා. දැන්වීම් කරණයේදී භාෂා භාවිතය අතිශය වැදගත් සාධකයකි. මතකයේ රැඳෙන ඉක්මනින් අර්ථ ග්‍රහණය කළ හැකි පද යෝජනයේ සාර්ථක දැන්වීමක අත්‍යවශ්‍ය අංගයකි. ඒ කියන්නේ මේකට කටෝර භාෂාවක් ගන්න බෑ. පැහැදිලිද? සරල සුගම වෙන්න ඕන, බොහොම සිත් ගන්නා සුළු වෙන්න ඕන. බලන්න. මහා පොත් ප්‍රදර්ශනය සහ සල්පිට. ඒ වචන සෙට් එක දැක්කහම ඔක්කොම ටික ඒක එනවා. දැන් අදාළ සංසිද්ධිය ගැන සම්පූර්ණයෙන්ම වචන කීපයකින් highlight වෙනවා. ඉතුරු ඒවා පස්සේ තමයි බලන්නේ. මේක තමයි අදාළම එක. පැහැදිලිද? අන්න එහෙනම් මොකද්ද වෙන්න ඕන? මතකයෙහි රැඳෙන්න ඕන. මතක තියෙනවා පොත් ප්‍රදර්ශනයක්. ඉක්මනින් අර්ථ ග්‍රහණය කළ හැකි පද. මම කිව්වේ සරල සුගම භාෂාවක් තියෙන්න ඕන. අත්‍යවශ්‍ය අංගයකි. කටෝර භාෂාව ගත්තොත් මේක තේරෙන්නේ නැහැ. දැන්වීමට අවශ්‍ය කාරණේ ඕනෑම තරාතිරමක අයෙකුට පහසුවෙන් අවබෝධ කරගත හැකි වන ලෙස හා පෙළඹවීමක් ඇතිවන ආකාරයට දැන්වීම නිර්මාණය කළ යුතුය. මම කිව්වේ දැන් සිත් ගන්නා සුළු ආකර්ෂණීයව ඉදිරිපත් කරන්න ඕනේ. ඒ යොදා ගන්න භාෂා විලාසය. පැහැදිලිද? එතකොට මේ භාෂා විලාසයට තමයි ඇදිලා යන්නේ. තේරුණා? ඒ දැන්වීම කියවන්න යන්නේ ඒකේ තියෙන මේ මාතෘකාවට තමයි අපි
ආස කරන්නේ. ඒකට ඇදිලා ගිය ගමන් රයිට් කියවන පටස් ගාලා. මේ මොකද්ද මේ? එහෙනම් එතෙන්ද යන්න හැමෝටම පාඨක අවධානයේ ලක්වන භාෂාවක් වෙන්න ඕන. පහසුවෙන් මගේ සරල සුගම භාෂාවක් ඒකට මුසු වෙන්න ඕන. එතකොට තමයි ඒක පහසුවෙන් කියවලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් කටෝර භාෂාවකින් මාතෘකාව ඒ විදිහට දැම්මොත් එහෙම කියවන්නේ නැහැ. ඒක එතනින්ම අයින් කළා. දැන් තේරෙන්නේ නැහැනේ අnder දෙමළ වගේනේ. ඒ නිසා ඒ කියවන්නාට පහසුවෙන් තේරුම් ගැනීමේ ශක්්‍යතාවය ඇතිවන ආකාරය තමයි පුතේ දැන්වීමක මාතෘකාව අපි හදන්න ඕන. දැන් ඔබට පේනවා මේ පොත් ප්‍රදර්ශනය සහ සල්පිල. නේ? ඒතර මහා පොත් ප්‍රදර්ශනය. රයිට්? මහා චිත්‍ර ප්‍රදර්ශනය. හරිද? ඔය වගේ ප්‍රධාන එකක් එක්ක දැන් එතකොට ඒ රූප සටහන පව ඒකට සම්බන්ධ වෙන්න ඕන. ඒ අදාළ මාතෘකාවට. නේද? ඒක තමයි වෙන්න ඕන. එතකොට තමයි ඒකට යන්නේ. නේ? එතකොට දැන් ওই විශේෂ සමගාමීව සම්මන්ත්‍රණය යනවා. නේ? විවිධ භාණ්ඩ සම්බන්ධව දැන්වීම යනවා විදියට. ඒතර ඒවා ඉතා පහසුවෙන්ම කියවලා තේරුම් ගන්න පුළුවන් විදියට නේද? තමයි ඒවා ඒගොල්ලෝ නිර්මාණය කරන්නේ. හොඳම දේ අපෙන්, අඩුම මිලට හොඳම දේ අපෙන් මොනවද බලන්න ඩක්කා. රයිට්? ඉතින් එතකොට ඒ වගේ අර ඉතා ඉක්මනින්ම ග්‍රහණය කරගන්න පුළුවන් විදියට තමයි යන්න ඕන. පැහැදිලිද? සමාජයේ බහුල වශයෙන් භාවිත කරන දැන්වීම් පත්‍රිකා සියල්ලටම පොදු ආකෘතියක් තිබේ. අන්න. මේ දැන්වීම් වලට තියෙන ඕනම එක පොදු ආකෘතියක්. කවර දැන්වීම් පත්‍රිකාවක වුවද සිත් ගන්නාසුළු මාතෘකාවක් යෙදීම. අන්න මම දැන් කිව්වේ මොන දැන්වීම තිබුණත් ඒකේ අනිවාර්යයෙන්ම මොකද්ද වෙන්න ඕන? සිත් ගන්නාසුළු එකක් වෙන්න ඕන. පැහැදිලිද? දැන්වීම පිළිබඳව මනා පෙළඹවීමක් ඇති කරවීමට එහි මාතෘකා පාඨය සමත් විය යුතුය. රසවත් කෙටි මාතෘකා මෙන්ම කුතුහලයේ දනවන මාතෘකාද දැන්වීම් පත්‍රිකා සරසයි. මම කිව්වේ දැන් ඒ යොදා ගන්න මාතෘකාව තුල තමයි අපි ඒකට ආකර්ෂණය වෙන්නේ. අපි ඒකට ඇදිලා යන්නේ යොදා ගන්න ඒ අදාළ පාඨම ඒ කියන්නේ මාතෘකාව. මාතෘකාව කෙටි වෙන්න ඕන ලොකුවට දිගට නම් ඒක කියවන්නේ නැහැ. බොහොම කෙටි වෙන්න ඕන පහසුවෙන් ඒ කියන්න යන දේ තේරෙන්න ඕන. පැහැදිලිද? එහෙම වුණොත් තමයි වැඩේ අල්ල ගන්න පුළුවන් වෙන්නේ. දැන් ඔබ දකින්න දැන් විභාගෙ ලඟ වෙනකොට ඔබට එනව නේද? සිංහල මහා සම්මන්ත්‍රණය. නේ? ඉතින් ඕකට තව පොඩි දේවල් දාලා බොහොම ලස්සනට මේක හදනවා. එතකොට දැක්ක ගමන් ටස් ගාලා අපි ඒකට යන සූදානම් වෙනවා. කවදද කොහෙද ස්ථාන ඔක්කොම ඔන්න තියෙන එක. පැහැදිලිද? දැනුම් දිය යුතු අත්‍යවශ්‍ය කරුණු පාඨකයාට අවධාරණය වන ලෙස දැන්වීම් පත්‍රිකාවේ යෙදීම. අන්න දැන් එතකොට ඒකේ අපි අදාළේව ටික විස්තරයට බොහොම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. මෙන්න මේවා තමයි එදාට අපෙන් හම්බ වෙන්නේ. එකී නිශ්චිත කරුණු කුඩා ඡේද වශයෙන් හෝ අංක වශයෙන් හෝ ඉදිරිපත් කළ හැකියි. මේ සඳහා උදාහරණයක් ගතහොත් දැන්වීම ගායන තරඟයක් පිළිබඳව නම් තරඟ කොන්දේසි, තරඟ විනිශ්චය, පැවැත්වෙන දිනේ ස්ථානයේ වේලාව, ත්‍යාගය වැනි ශීර්ෂ යටතේ කරුණු දැක්විය හැකියි. පැහැදිලි. ඒ ගන්න මාතෘකාව අනුව. හරිද? දරුවෝ වෙනුවෙන් නේද? එතකොට දරුවන්ට නම් ඒක දරුවෝ වෙනුවෙන් වෙනම එකක්. රෙදි නම් නේද? ඒතර ඒවට තියෙන විශේෂතා ටික. පැහැදිලිද? ඒ වගේ ඕනම එකක් දැන් සම්මාන්ත්‍රණයක් නම් නේ? භාණ්ඩ වෙන්දේසියක් ගැන නම් රන් භාණ්ඩ වෙන්දේසියක් නේද? එතකොට ඒවා ගැන ඒ හැමෝටම දැනෙන්න තමයි ඒකේ විස්තර ටික ගන්නට ඇතුළත් වෙන්න ඕන ප්‍රධාන මාතෘකාව එක්ක ඒ අදාළ කරුණු කාරණා ටික විස්තර වෙන්න ඕන. පැහැදිලිද? දැන්වීම සිදු කරන්නේ කවුරුන් දැයි දැන්වීම පත්‍රිකා අවසානයේ සඳහන් කිරීම. දැන් එතකොට මේ දැන්වීම ඉදිරිපත් කරන්නේ කවුද කියන එක අනිවාර්යයෙන්ම සඳහන් වෙන්න ඕන. නේද? ඒ අදාළ මාතෘකාවට කවුද ඉන්නේ ඒකේ? මූලිකත්වයේ ගන්න කවුද? නේද? ඒක දැනගන්න ඕන. ඒක තියෙනවා.
දැන්වීම සඳහා සිත් ගන්නාසුළු ආකෘතියක් නිර්මාණය කර ගැනීම. ඒ කියන්නේ ඒක දැක්කහම අපි ඒකට ආකර්ෂණය වෙන්න ඕන. කියවන්න යන්න ඕන. නැත්තම් දැක්ක ගමන් කියවන්න හිතෙන්නේ නැත්තම් පාට ඒ ඔක්කොම අවුල් නම් අපි කියවන්නේ නැහැ. දැනීමක් කියවන්නේ ඒකේ තියෙන ආකර්ෂණයත් එක්ක. එතෙන්දී සමහරලාට ඒකේ යොදාගෙන තියෙන චිත්‍ර නේද? ඒ ඩිසයින් එක ඇදෙන ඩිසයින් එකක් නම් සමහරට කියව ගන්න බැරි පාටක් නම් ඒක කියවන්න යන්නේ. එහෙනම් අපිට S2ට කඩලා යන්න S2 තමයි අංක 1. S2කින් බැලුවහම මනසින් එතෙන්ට යන්න හැක් වෙන්න ඕන. S2 බැලුව ගමන් තා ඉක්මනින් බලන්න ඕන කියලා යටි හිතෙන් එන්න ඕන. ඊට පස්සේ දැන්වී සිරස්තලයේ දින ස්ථාන ආදී ලිපි යොමුවක් තිබේ නම් එය වැනි අවශ්‍ය ශීර්ෂ දැන්වීම් කැපී පෙනෙන ලෙස ඉදිරිපත් කිරීම. දැන්වීම සඳහා මුල් වන වැදගත් කරුණු සියල්ලම සාරාංශ කර පාඨකයාට ඉක්මනින් කියවා ගත හැකි ලෙස ඉදිරිපත්. වැල්වට ආරම් බෑ. අනවශ්‍ය විස්තර බෑ. කියන්න යන ටික ෂෝට් ඇන්ඩ් ස්වීට්. ඉතාමත් සරලව කියා දෙන්න ඕන තරු ලකුණු දාලා මෙන්න. පැහැදිලිද? දැන් හිතන්න ඔබට සම්මන්ත්‍රණයක් තියෙනවා. 2022 සාමාන්‍ය පෙළ සිංහල මහා සම්මන්ත්‍රණය. පැහැදිලිද? එතකොට සිංහල මහා සම්මන්ත්‍රණයටදී අපි ගන්න මොකද්ද මොනවා හරි එක මාතෘකාවක්. ව්‍යාකරණ මහා සම්මන්ත්‍රණය, සාහිත්‍ය මහා සම්මන්ත්‍රණය. අන්න එතකොට ඒකෙදි ලැබෙන ආදර්ශ විචාර සාකච්ඡා කිරීම, අනුමාන ප්‍රශ්න පත්‍ර නේද? ඔය ඔක්කොම තල් ලකුණු දාලා කියනවා රයිට් මෙන්න මේ සියල්ල එදින අපෙන් ඔබට නොමිලේ. මේ සියලු නිබන්ධන ඒ ඔක්කොම රයිට්. එතන අන්න අදාළ පුද්ගලයාගේ නම, ස්ථානය, වේලාව ඒ ටික අනිවාර්යෙන් වැටෙන්න ඕන. පැහැදිලිද? දැන්වීම පත්‍රිකාවක් ඇගීම සඳහා දැන්වීම කලාවේ අනුගමනය කරන අයිඩා ආකෘතිය බලන්න. අයිඩා ආකෘතිය පහත් දැක්වෙනවා. බලන්න ඇටෙන්ෂන් අවධානය, ආකර්ෂණය. මම කිව්වේ දැන් එක දැක්ක ගමන් අපිට අවධානයට ලක් වෙන්න ඕන, ආකර්ෂණයට ලක් වෙන්න ඕන. ප්‍රයෝජනීය ලාභය, ඉන්ටරෙස්ට් එක. එතකොට අපිට මොනවා හරි එකට යනවා නම් දැන් ඔබ සම්මාන්ත්‍රණය යනවා නම් ඔබට අන්න එදාට මෙවර විභාගයට අනුමාන රයිට් අනුමාන ප්‍රශ්න පත්‍ර අනුමාන විචාර නේද ටියුට් එකක් මේ ඔක්කොම හම්බ වෙනවද කියලා බලනවා. නැත්තම් නිකන් යන්නේ නැහැ. ඒකේ අර දැම්මට පස්සේ මේ විස්තර ටික බලනවා මොනවද තියෙන්නේ කියලා. ප්‍රතිලාභ ටික. ඒ ටික තියෙනන් තමයි යන්නේ. ඊට පස්සේ යෝග්‍ය බව, කැමැත්ත, ඩිසයින්. හරිද? ඊට පස්සේ ඇක්ෂන්, ක්‍රියා කිරීම. දැන්වීමක් නෙතු ගැටුණු විගසය නැවතත් බැලීම සඳහා ආකර්ෂණයක් තිබේ නම් එය සාර්ථක දැන්වීමකි. එසේම ඒ දැන්වීමෙන් පාඨකයාට ශ්‍රාවකයාට නරඹන්නාට කිසියම් ප්‍රයෝජනයක් තිබිය යුතු වේ. දැන්වීම කියවන පුද්ගලයාට ඒ සඳහා කැමැත්තක් තිබීමද වැදගත්. දැන් ওই පාරේ තියෙන හැම දැන්වීමක්ම කියවනවාද? හැමෝම නෑ. ඒ කියවන්නේ ඒ පැලැන්ත. හිතන්නකො චිත්‍රපටි බලන්න ආසයි චිත්‍රපටි සම්බන්ධ දැන්වීමක් තිබුණා. තා ඉක්මනින් ඒ පෝස්ටරේ දිහා බලනවා. පැහැදිලිද? ඒතර දැන්වීමක් ගහලා දෙන ඒක දිහා බලනවා. හරිද? පොත් ප්‍රදර්ශනයක් තියෙනවා නම් ඒකට අදාළ ඒකට ලොල් වෙච්ච කට්ටිය ඒක බලනවා හොඳටම. මොනවද මේ තියෙන්නේ කියලා. පැහැදිලිද? එතකොට ව්‍යාපාරික ස්ථානයකට සේවකයන් බඳව ගන්නවා නම් අන්න ඒ සේවක අය ඒක දැක්ක ගමන් ඒක බලනවා. පැහැදිලි? එහෙනම් ඒ පන්තියට ගැළපෙන විදිහට තමයි ඒක තියෙන්නේ. සමහර ඒවා පොදුවේව තියෙනවා. සමහර ඒවා එක එක පිරිස් වෙනුවෙන් නිර්මාණය වෙච්ච ඒවා තියෙනවා. ඒතකොට ඒක බලන්නේ ඒ අය විතරයි. අර අය ඒකට එච්චර රුචිකත්වයක් දක්වන්නේ නැහැ. ඒක අපිට නෙමෙයි වැඩක් නැහැ. ඒක කියවන්න යන්නෙත් නැහැ අපිට නෙමෙයි ඒක අර ගොල්ලෝනේ. අන්න එතකොට එහෙම තියෙනවා. එතකොට ඒක තමයි විශේෂත්වය නේ. දැන් මම කිව්වේ දැන් ඔබට විශේෂ සම්මන්ත්‍රණයක් තියෙනකොට ඔබනේ මේක බලන්නේ. අවුරුදු 50 60 අය බලලා ඔකට එන්නේ නැහනේ. ඒ අය බලලා දැක්කොත් එහෙම ආසාවෙන් සමහරට කියවන තමයි දරුවෝ ඉන්නවනම්. අන්න කියවල කියලා පුතේ යන්න සම්මන්ත්‍රණයක් තියෙනවා. මම පුතාලා ගිහින් බලන්න. නේද? ඒතකොට අන්න එහෙමයි. දැන් DP Education අධ්‍යාපන නාලිකාව තුලින් ඔබට සියලු විෂය කරුණු නොමිලේ. පැහැදිලි? ඉතින් අන්න ලොකු දැන්වීමක් දාන්න මෙන්න යන්න ගිහින් බලන්න. ඔබට තියෙන මේකේ ලැබෙන වාසි ටික මොකක්ද? විෂය නිර්දේශය ලස්සනට පැහැදිලි කිරීම.
අනුමාන ප්‍රශ්න සාකච්ඡා කිරීම, ප්‍රශ්න පත්‍ර හුරු කිරීම, ඔක්කොම ටික යනකොට බලනවා රයිට් අපි පන්ති එහෙනම් අපි මේක බලන එක හොඳයි කියලා අන්න එහෙම එනවා ඔබට. පැහැදිලිද? පැහැදිලිද එහෙනම්? මොනවද එන්න ඕනේ එහෙනම්? අවධානයට යන ආකර්ෂණය තියෙන්න ඕනේ. ඒකේ ප්‍රයෝජනයක් තියෙන්න ඕනේ. දැන් පොත් ප්‍රදර්ශනයක් ප්‍රයෝජනයක් තියෙනෝනේ. මොනම එකක් හරි දැන්වීමකේ ප්‍රයෝජනයක් තියෙන්න ඕනේ. ඒ ප්‍රයෝජන ගැන තමයි ඒගොල්ලෝ කියන්නේ. යෝග්‍ය බව, කැමැත්ත, ක්‍රියා කිරීම. දැන්වීමක් නැතු ගැටුණු විගසේ නැවතත් බැලීම සඳහා ආකර්ෂණයක් තිබේ නම් ඒ ඇත්තටම සාර්ථකයි. බලවිලා ආයි කියවනවා නම් ඒක අනිවාර්යම නේද? ඔබ දන්නක දකින්න ඒ වගේම තමයි අතින් අත බෙදන ඒවා තියෙනවා. මොනවාද මේ? හෑන්ඩ්බිල්, අත්පත්‍රිකා. එතකොට මේ අරක දැන්වීම ලොකු එකක් යනකොට මේක අතේ තියෙන්නේ. බැලුවා. හැබැයි සිත් ගන්නසුළු නැත්තම් අයින් කරනවා. අන්න ට්‍රෙන්ඩින් එකක් තියෙන කියන්නේ නවරැල්ලේ කවුරු හරි මේකේ ෆොටෝ එකක් දාලා දෙව ගමන් සමහරු ඒක ටක් ගාලා ගන්නවා. අරගෙන තමයි කියවන්නේ. එහෙම තමයි යන්නේ. ඒතකොට අර ඒ විශේෂතාවය දැන් මොකක් හරි උත්සවයක් තියෙනවා. ඒකට අන්න ප්‍රධාන ආරාධිතයව එයාගේ ෆොටෝ එක යන්න ඕන. පැහැදිලිද? අන්න එහෙම තියෙනවා. ඔබ ආස කරන කෙනෙක්ගේ ෆොටෝ එකක් දාලා එයා එනවා කිව්වා නම් ඒකට එදා එයා තමයි ඒකේ ඔබ දැනුවත් කිරීම කරන්නේ. එයාගේ දේශනෙට ඔබත් එන්න කිව්ව ගමන් ඔන්න ඔබට අග්ගාලා ඉතා ඉක්මනින් ඒකට පැහැදීමට ලක් කරනවා. පැහැදිලා මොකද කරන්නේ? ඔබ ඇඟිලි ගැනගෙන ඉන්න ඒ ආසම කෙනා ඔහොම මෙහෙම දැක ගන්න. සමහරට ඔබ ටීවී එකේ දකින්න හම්බ වෙන කෙනෙක් සජීවී දකින්න හම්බ වෙනකොට ඔබ අනිවාර්යයෙන්ම සියලු දේ අතහැරලා දාලා එතෙන්ට එනවා. ඒක තමයි මේ පෘථග්ජන ස්වභාවය. අපි කවුරුත් එහෙම අපි කවුරුත් හැමදේම කරන්නේ ජීවිතේ විඳින්න. ඒතර ඒ විඳිද්දී අපි ආසම දෙයක් ගැන කතා කරද්දී අපි ඒකට යන්න සූදානම් වෙනවා අනිවාර්යයෙන් නේද? බලන්න. අවසානයේ දැන්වීමෙන් sannivedanaya කිරීමට බලාපොරොත්තු වූ සේවාව සඳහා පුද්ගලයා ක්‍රියාත්මක වේ යුතුය. මේ න්‍යාය වෙළඳ දැන්වීම සම්බන්ධයෙන් බොහෝ දුරට වැදගත් වන අතර අනෙකුත් දැන්වීම සඳහාද එය ආකර්ශනීය අයුරින් භාවිත කළ හැකිය. කරුණු රාශියක් ග්‍රාහකයාට ඉතා රසවත්ව ඉතා හරවත්ව ඉතා ලුහුඩු ලෙස sannivedanaya කළ හැකි වීම දැන්වීමක සාර්ථකත්වයට හේතු වේ. දැන් මේවා දැක්කහම ඊටමත් පහසුවෙන් කියවලා තේරුම් ගන්න පුළුවන් වෙනවා. පැහැදිලිද? එතකොට තමයි ඒකේ ඒ දැන්වීම තුල සාර්ථක දැන්වීමක් බවට පත් වෙන්නේ. ඒ කියන්නේ හැමෝම ඒකට ආස කරනවා. අපි අනිවාර්යයෙන් මේකට ආස වුණා නම් ඒක කියවනවා නම් අපි කවුරුත් ඒකට ඇබ්බැහි වෙනවා යන්න. පැහැදිලිද? අන්න එහෙම එකක් තමයි තියෙන්නේ. බලන්න. වෙළඳ දැන්වීම ඔන්න එක එක ව්‍යාපාර තියෙනවා නේ. ඒ ව්‍යාපාරය දැනුවත් කිරීම කරන්න දැන්වීම අවශ්‍යයි. ඒතකොට ඒවා ටීවී දැන්වීම යන්න පුළුවන්, මුද්‍රිත ඒවා වෙන්න පුළුවන්. පැහැදිලිද? දැන් මේ කතා කරන මුද්‍රිත මාධ්‍ය. එතකොට ඔය දැන්වීමක් වෙළඳාම සම්බන්ධ දැන්වීමක් නම් තරඟයක් තියෙනවා. අනිත් අය අභිබවා සිටින්න ඔබගේ වෙළඳ දැන්වීම තුල. ඔබ වෙළඳ දැන්වීමක් කරනකොට ඒ සම්බන්ධව තවත් වෙළඳ දැන්වීම් තියෙනවා. දැන් හිතන්නකෝ තේ කියලා. ඒතකොට තේ සම්බන්ධව තේ කම්පැනිස් ගාණක් තියෙනවා. ඒතකොට ඒ අය අනිත් අයට සාපේක්ෂව විශේෂතා හුගේ තියෙනවා. වඩා හොඳ එක තමයි මිනිස්සු තෝරගන්නේ. තේරුණාද? හැම එකක්ම එහෙමයි. ඒ දැන්වීම තුලින් තමයි මිනිස්සු ආකර්ෂණය කරගන්නේ. ඇට්‍රැක්ෂන් එක. ඒ දැන්වීම නැතුව ව්‍යාපාරයක් කරගෙන යන්න අමාරුයි. මොකද ඒක මිනිස්සු දන්නේ නැහැනේ. දැනගන්න ඒ වගේ වෙළඳ දැන්වීම් තියෙන්න ඕන. එතකොට ඒවා රූපවාහිනී මාධ්‍යයෙන් යනවා වෙනම. ඊට පස්සේ වෙනම සමාජයේ එකතු වෙන තැන්වල ඒ දැන්වීම් පත්‍රිකා ප්‍රදර්ශනය කිරීමෙන් ඒවා මිනිස්සු නේද? එතකොට ඒවා ඔබ දකින සමහරට බස් එකේ දාලා තියෙනවා. සෙනඟ ගැවසෙන ස්ථානවල මේවා පේන්න තියලා තියෙන ප්‍රදර්ශනයකට. ඒතර ඒක අපි කියවමු. කියවීම තුල අපිට දැනෙනවා අපි ඒකට යා යුතුද නැද්ද කියලා. නේද? හරි. බලන්න එහෙනම්. ලාභ පරමාර්ථය මුල් කරගත් භාණ්ඩ හා සේවා අලෙවි කිරීමේ කාර්යයන් සඳහා යොදා ගන්නා දැන්වීම වෙළඳ දැන්වීම ලෙස හැඳින්වේ. ඔබ දන්න දැන් වෙළඳ දැන්වීම දාන්නේ තමන්ගේ කර්මාන්ත ශාලාවෙන් උපරිම ලාභ ලබා ගැනීම. පැහැදිලිද?
එතකොට ඒක තමයි ටාගට් එක. එයාලගේ ප්‍රධාන ටාගට් එක ලාභයනේ. ඒතර ලාභ ඉපීමට ගන්න සමහර ඔබ හිතන සමහර භාණ්ඩයක් අලෙවි කරන්න සෑහෙන්න වෙළඳැන්වීම් ප්‍රචාරය කරන්න වෙනවා. ඒතර මේ ප්‍රචාරය කිරීම තුල තමයි Tamante ඒක අලෙවි කිරීමේ හැකියාව තියෙන්නේ. ප්‍රචාරය නොකරන තාක්කල් ඒක අලෙවි කරගන්න හම්බෙන්නේ. මොකද මේ විශේෂතා කිසිවෙක් දකින්නේ නැහැ නේ. ඔබ දකිනවනේ. වර්තමානයේ දැන්වීම් කරණය හා ප්‍රචාරණය යනුවෙන් විශේෂ ශේත්‍රයන් ලෙසද මේ වර්ධනය වී ඇත. ලෝපුරා මහා පරිමාණයේ ආයතන වශයෙන්ද ව්‍යාප්ත වී ඇති දැන්වීම් කරණය නිර්මාණාත්මක කලාවක් ලෙසද සැලකේ. ඔබ දකින්න දැන් හිතන්නකෝ. රටවල් වල තරගයක් තියෙනවානේ. රටවල් වලින් භාණ්ඩ එනකොට අන්න ඒ අයගේ තරගයක් තියෙනවා. දැන් අපේ තේ යුරෝපයට එනකොට කොච්චර තරගයක්ද? අපි යුරෝපා ජාතීන්ගේ ආකර්ෂණ දිනා ගන්න අපි වෙළඳ ප්‍රචාරය කරන්න ඕන. දැන්වීම් ප්‍රචාරය කරන්න ඕන. මෙන්න අපේ ටී වල තියෙන වැදගත්කම. අනිත් ඒවට වැඩිය අපේ ඒවයි තියෙන ගුණාත්මක භාවය මෙන්න. ඔහෙම කළේ ඒ අය දැනුවත් කිරීමෙන්. එහෙම දැනුවත් කිරීම නැතුව වෙළඳ පොළට ගිහිල්ලා තේ අපි අලෙවි කරාට අපේ තේ අලෙවි වෙන්නේ නැහැ. ඒ නිසා වෙළඳ දැන්වීමකින් කියන්න යන දේ එකේ ප්‍රයෝජන සියල්ල බොහොම සුපැහැදිලිව ඉදිරිපත් කරන්න ඕන. ඒ ඉදිරිපත් කිරීම තුල තමයි අපි ඒකට ආසාවක් ඇති වෙන්නේ. ඇදෙන්නේ අපි ඒකට. පැහැදිලිද? එහෙම නැති වුණොත් ඒ වෙළඳ දැන්වීමෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ. ඒක කවුරුත් බලන්නෙත් නැහැ, වැඩකුත් නැහැ, අතහැරලා දානවා. ඒතර යන වියදම් අපරාධ වෙනවා නේද? එහෙම එකක් තියෙනවා. බලන්න. පාරිභෝගිකයාට භාණ්ඩ හා සේවාවල ස්වභාවය, එයින් ලැබිය හැකි ප්‍රයෝජන, ඒවා භාවිත කරන ආකාරය, මිල ගණන් හා මිලදී ගත හැකි ස්ථාන ආදී පිළිබඳ දැනුම් දීම වෙළඳ දැන්වීමක මූලික කාර්යයයි. අනුපුතේ. වෙළඳ දැන්වීමක තියෙන්න ඕන මොකක්ද කියන මම ඔබ පැහැදිලි එකයි. මොකක් හරි භාණ්ඩයක් ගත්තාම මේ භාණ්ඩයේ තියෙන වටිනාකම, right? ඒක පරිහරණය කරන විදිය නේද? දැන් හිතන්නකෝ කෑම සම්බන්ධ වෙළඳ දැන්වීමක් යනවා කියලා. එතකොට ඒක කොණ්ඩේ සම්බන්ධව අන්න එතකොට දවස් 5න් කොණ්ඩේ ගැලවෙන එක නවතිනවා. තට්ටේ තියෙන ඔබට සතියෙන් මෙන්න කොණ්ඩ හැදීම පටන් ගන්නවා. එතකොට ඒකට අදාළ සියලු කරුණු කාරණා මෙන්න මේකට අයිති දේවල්. මෙන්න මේක ස්වාභාවිකයි. නැචරල් ප්‍රොඩක්ට් එකක්. එතකොට මේකට මේ ඇමේෂන් වනාන්තරයෙන් සොයා ගන්නා ලද දුර්ලභ ගණයේ ඖෂධයක් වන මෙන්න මේක තමයි මේකට මුල් වෙලා තියෙන නිසා මේක ඔබගේ හිසකෙස් නිර්මාණය වීම සඳහා අවශ්‍ය පෝෂක සියල්ල මේකේ තියෙනවා කියලා ඒක සුපැහැදිලිව නිර්වුල්ව ඉදිරිපත් කරන්න ඕන. right? ඔබගේ කොණ්ඩේ යනවාද? මේ වන විට ඔබේ හිස තට්ටේ පෑදී තිබේද? මෙන්න විසඳුම දින 7න් එය සියල්ල නවතාලන්න. ඔයි කියලා දාලා ඒගොල්ලෝ විස්තරේ දාලා බෙහෙත් මේකක් දාලා දින 7න් කොණ්ඩේ ගැලවී යාම නවත්වයි. විස්මිතයි. ඔය වගේ වචන ටිකක් හුරු කරලා දානවා. විස්මිතයි නේද? ඒත් සත්‍යයි. ඔන්නෝම කියලා තමයි රයිට් කට්ටිය බලනවා. පුදුමයි ඒත් ඇත්තයි. දින 7න් කොණ්ඩේ ගැලවී යාම නවතයි. අන්න ඉතින් ඒක ඊට පස්සේ තමයි අදාළ මොනවද මිල ගණන්. ඒ කියන විශ්සලේ මම නිවසටම ගෙනත් දෙනවා. ඇනෝම් කරන්න. right? දැන් ඔබ දන්න මේ වෙනකොට සමාජ මාධ්‍යවල නේද? කොච්චර දැන්වීම් පළ වෙනවද? පෝස්ට් කොච්චර යනවද? Facebook එක හරහා. Facebook එකෙන් අලෙවිකරණය කොච්චර කරනවද? නේද? Facebook එක හරහා දැන්වීම දාලා ඒක තුල ඒක බූස්ට් කරලා හැමෝම බලන්න හදලා දැන් අපිට ඕන 18න් පල්ලෙහා එන 18-25 නම් අපි ඒ 18-25 අතරද සූදානම් කරලා බූස්ට් එකක් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? ඒ අය බලනවා ලංකාව පුරා. බලලා ඒගොල්ලෝ තායික්මනි බැලුව ගම ඇනෝම් කරනවා. අන්න එහෙමයි යන්නේ. එතකොට භාවිත කරන ආකාරය, මිල ගණන්, මිලදී ගත හැකි ස්ථාන ඒ සියල්ල මේ වෙළඳ දැන්වීමක තියෙනවා.
ඒකෙන් ලැබෙන ප්‍රතිලාභ මිල right ලබාගත හැකි ස්ථාන ගෙන්වා ගන්නවා නම් මෙන්න නේද? ඔක්කොම ටික සවිස්තරාත්මක පැහැදිලි කරලා තියෙනවා. සාර්ථක දැන්වීම් කරුවෙකු අයිස්ලන්තයට ශීතකරණයක් විකිණීමට සමත් විය යුතුයයි නූතන ව්‍යවහාරයේ විනෝදාත්මකව පැවසෙන්නේ පාරිභෝගික අවශ්‍යතාව ඉක්මවා යන පාරිභෝජනයකට ඔහු පෙළඹීමට දැන්වීම් කරුවා සමත් විය යුතු බවයි. අයිස්ලන්තයට ෆ්‍රිජ් එකක් ශීතකරණයක් අලෙවි කරන්න නම් කොච්චර ප්‍රචාරණය තියෙන්න ඕනද? ඒ දැන්වීම කොච්චර සූක්ෂම වෙන්න ඕනද? මිනිස්සුන්ගේ යටිහිතට හදවතට කතා කරන දැන්වීමක් වෙන්න ඕන. දැනෙන්න ඕන. ඒගොල්ලෝ කුතුහලයෙන් ඒක අරගෙන බලන්න ඕන. අන්න එතෙන්ට එන්න පුළුවන් නම් ඒක තමයි නියම හොඳ සාර්ථක දැන්වීම් කරුගේ විශේෂත්වය. ඔහු ඒ ඉදිරිපත් කරන එක දැන් ඕක පුතේ හැමෝටම බෑ මේවා. මේ අන් අයගේ සිද්ධිනා ගන්න විදියට මේක නිර්මාණය කරන්න තුල තියෙන ශක්්‍යතාවය. ඒකේ කලර් සෙපරේෂන් තියෙනවා නම් ඒ ග්‍රැෆික් එකක් එතන තියෙනවා ඩිසයිනර් කෙනෙක් ඒකට ඕන නම්. ඒ ඔක්කොම තියෙනුනේ මාතෘකාවට ගැලපෙන්න ඕන. එහෙම නැතුව මේ කරන්නේ මේ මස් කඩේ වගේ නේද? එක එක පාට දාලා දැක්කහම එපා වෙනවා නම් ඒකට අපි ආස නැත්තම් ආස නැහැ. බැලුමට නිකන් ගන්න හිතෙන විදියට තමයි ඒකේ ඒ ටික වෙන්න ඕන. පාට පවා අක්ෂර ඒ ඔක්කොම සියල්ල නිර්මාණය කිරීම වැදගත් වෙනවා. බලන්න. එහෙත් පාරිභෝජනයකට ඔහු පෙළඹවීමට දැන්වීම් කරුවා සමත් විය යුතු බවයි. එහෙත් දැන්වීම් කරණයේදී සම්මත ආචාර ධර්ම පද්ධතියකට අනුව කටයුතු කළ යුතුය. පෙළඹවීමක් ඇති කිරීම සඳහා ව්‍යාජ කරුණු දැක්වීම උචිත නොවේ. ඔබ දකින්න සමහරලාට දැන් ව්‍යාජ දැන්වීම් කොච්චර තියෙනවද? ওই දින 7න් කොණ්ඩේනවා ඒකට අමු බොරුනේ සමහරලාට. සමහරට තියෙන ටිකක් නැති වෙලා යනවා. නේද? ඒ වගේ ව්‍යාජ ඒවට අහු වෙන්න එපා. නේද? ගොඩක් ඒවා අනිත් ඒවාට වැඩි ඉතාමත් අඩු මිල කියලා බලනකොට දවස් දෙකක් පාවිච්චි කරන්න බෑ. කඩල යනවා. ව්‍යාජයි. එතකොට අන්න ඒ වගේ ව්‍යාජ ක්‍රමවේද තියෙනවා. ඒ දැන්වීම් ඒගොල්ලොන්ගේ මාෆියාවක් ඒගොල්ලොන්ට ඕන මුදල් ඒ නිසා එවැනි ඒවට අහු වෙන්න හොඳ නැහැ. ආකර්ෂණීයව ඒගොල්ලෝ ඉදිරිපත් කරන බොරුව. ඒතර බොරුවට අහු වෙනවා. පැහැදිලිද? වර්තමානයේ රුපියල් සත රජ කරන සමාජය තුළ බොරුව තමයි රජ කරන්නේ ගොඩක් වෙලාවට. ඒතර ওই වගේ මාෆියා තියෙනවා. දරුවෝ අල්ලන මාෆියා තියෙනවා. විවාහ ඉවර වෙනකොටම ඔබට ගෙදරට එනවා. විවිධාකාරයේ විස්තර ඇතුව මෙන්න බලද්දි ගියහම මේ මුකුත් නැහැ. ඒගොල්ලෝ ඔබ අන්දලා ඔබ අදාළ ඒ කාර්යයට යොමු කර ගැනීම තමයි ඒගොල්ලෝගේ ටාගට් එක. ඒතකොට අන්න එවැනි ව්‍යාජ ක්‍රමවේද පාවිච්චි කරනවා. නමුත් මේ දරුවෝ දෙමව්පිය සමහරලාට ඒවට අහු වෙනවා. අහු වෙලා තමන්ගේ සියලු ශේෂත නැති කර ගන්නවා. එහෙම තියෙනවා. ඒ වයින් පරිස්සම් වීම අනිවාර්යයෙන්ම වෙන්න ඕන අපි. ජීවිතයට පරිගණකය අන බලන්න. කොහෙද? දැන් ඔය මාතෘකාව දාලා තියෙනවා ජීවිතයට පරිගණකය. පාඨමාලා ආරම්භයේ ජුනි 5. මොන දැන් මේ කියනවා. පාඨමාලා පරිගණක අධ්‍යාපනය පිළිබඳ සහතික පත්‍ර පාඨමාලා මුල සිටම පරිගණක තාක්ෂණයේ ගැනීම අවශ්‍යයට ගැළපේ. මාස 3යි 10000යි. පරිගණක ආසි නිර්මාණකරණය මාස 5යි. ඒතකොට අන්න ඒ ඔක්කොම එකින් එක විස්තරාත්මකව යනවා. මාස 3ේ කෝස් එක මෙච්චරයි. අවුරුද්ද නම් මෙන්න මේක. මේ 6 ඩිප්ලෝමාවක් නම් මෙන්න මේ විදිහට යන්නේ. ඒතර ওই ඉංග්‍රීසි භාෂාව නේද? කේම්බ්‍රිජ් සර්ටිෆිකේට්. ඉංග්‍රීසි භාෂාව සඳහා කේම්බ්‍රිජ් සර්ටිෆිකේට් එක සහතිකයක්. සමග ඉංග්‍රීසි භාෂාව නේද? එහෙමනේ. ඒවට නම් දානවා. බ්‍රිටිෂ් ස්කූල් කියයි. නේද? ඔය විදිහට විවිධාකාරයේ දරුවෝ සහ දෙමව්පිය ආකර්ෂණය කරගන්න දැන්වීම් තියෙනවා. වෙන දැන්වීම්. ඒතර ඔබට බලන්න මිලක් තියෙනවා.
කාල සීමාවක් දාලා තියෙනවා. ඒක තොරතුරු විමසන්න ඕන කෙනා ඉන්නවා. ඒතර බලන්න මේ පිළිබඳ විස්තරයක් දාලා තියෙනවා. සාමාන්‍ය ජීවිත තාක්ෂණය උපයෝගී කරගෙන වඩා වේගවත්ව පහසුවට සහ නිවැරදි ලෙස Tamanගේ එදිනදා වැඩ සඳහා පරිගණක තාක්ෂණ භාවිත කිරීම සියලුම ශේෂ සඳහා ගැළපෙන පරිගණක පාඨමාලා ඕන්න. වෘත්තීය වශයෙන් පරිගණකය පාවිච්චි කරන වෘත්තිකයෙක් වෙන්න නම් නේද? software engineer කෙනෙක්, graphic designer කෙනෙක්, film editor කෙනෙක්. ඔය වගේ ඔක්කොම එක එක්කෙනාගේ බලාපොරොත්තු තියෙනවා. මෙන්න පාඨමාලා ටික. film editing, graphic design නේද? type setting. එතකොට ඔය වීඩියෝ හදන්න Corel Draw නේද? Photoshop. ඒවා එකින් එක ඒ අදාළ ඒවා දානවා. අදාළ එක මෙන්න office package එකක් තියෙනවා. නේද? එතකොට ඒ අදාළ ටික උමනායට අදාළ ඒවා තියෙනවා ඒවයි. ඒගොල්ලොන්ගේ packages තියෙනවා. ඒක බොහොම ලස්සනට සිත් ගන්නාසුළු විදියට ඒ වෙලඳන්නේ ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට අන්න එතෙන්දී අපිට ඕන එක අපි තෝරගන්න සිලෙක්ට් කරගන්න. ඉතින් ඒක මේ වෙනකොට Facebook එක හරහා බොහොම අපූර්වට යනවා. ඔබ බලන්න හොඳ ඇති. රෙවෙනි දැන්වීම ඕනෑ තරම් තියෙනවා. ඒ වයින් ඒවා බොහොම අර හෑන්ඩ් බිලක් විදියට හදලා බොහොම අපූර්වට දාලා තියෙනවා. එතකොට ඔන්න ඔබට පේන්න ඕන මේකේ highlight වෙන්න ඕන ටික. පේනවාද අදාළ මාතෘකාව highlight වෙනවා. අදාළ විස්තර ටික තියෙන්න ඕන ඒකෙන් කරන කාර්යය. ඊට පස්සේ ගණන් මිමි ටික තියෙන්න ඕන. කාලයක් තියෙන්න ඕන. ස්ථානයක් තියෙන මේ ඔක්කොම ටික හරියට පිළිවෙලට තේන බලන්න. විමසීම් දිනාර අධ්‍යාපන ආයතනය. ඔන්න ඇඩ්‍රස් එකත් එක දාලා තියෙනවා. නැත්නම් කවුරු විමසීම් නම්බරේ දානවා. අහවලා. රයිට් ප්‍රවීණ දේශක කියලා දාලා එයාගේ විස්තරය දානවා. ඒකට සම්බන්ධ වෙන්න. පැහැදිලිද? බලන්න. ආකෘති පත්‍ර සකස් කිරීම හා සම්පූර්ණ කිරීම. ඔන්න ආකෘති පත්‍රයක්. නේද? ඒතර මේවා විභාගෙදී ඔබට එන්න පුළුවන්. ඔබ ඒක හරියටම මේක සම්පූර්ණ කරන්න හැකියාව තියෙනවා. අතමත් ලේසි පුතේ. අමාරු එකක් නෙවෙයි මේ ටික. මේ ටික ඔබට හරි ලේසි. දැන් ඔබට අර උදාහරණ දැක්කම ඔබට තේනවා රයිට් වෙන දැනීමක් වෙන නිර්මාණය කරන හැටි. මාතෘකාවක් ඇර විස්තරයක් දුන්නා. මේ විස්තර අදාළ වෙන දැනීම ඔබට හදන්න පුළුවන් වෙන්න ඕන. වචන මෙච්චරයි. පැහැදිලිද? බලන්න. තොරතුරු ලබා ගන්නා හා තොරතුරු ලබා දෙන ලිඛිත ක්‍රමවේදයක් ලෙස ආකෘති පත්‍රය හැඳිනගත හැකිය. ආකෘතියක් යනු නිර්මාණයේ හැඩය සැලැස්ම යන තේරුම් ඇති වදනකි. ආදර්ශයක් වශයෙන් ගත යුතු කරුණු එහි ඇතුළත් වේ. දැන් අපි ආකෘති පත්‍රයේ තුල යමෙකුගේ සියලු විස්තර ටික ඇතුළත් වෙනවා. නම ගම ඉඳලා ඒ වයස ඔක්කොම ටික ඇතුළත් වෙන්න ඕන පිළිවෙලට. ආකෘති පත්‍රයක් උපයෝගී කරගෙන අවශ්‍ය තොරතුරු ලබා දෙන්නේද ලබා ගන්නේද කිසියම් සැලසුමකට අනුවයි. ඇබෑර්තු නොකර රැකියාවක් ඉල්ලා සිටීම, පුහුණු පාඨමාලාවකට ඇතුළත් වීම, කිසියම් තරගයකට ඉදිරිපත් වීම වැනි අවස්ථාවලදී අපට ආකෘති පත්‍රයක් නිර්මාණශීලී අයුරින් සකස් කර ගැනීම සිදුවේ. එම ආකෘති පත්‍රය ජීවදත්ත පත්‍රිකාව ලෙසද ව්‍යවහාරය. ජීවදත්ත තොරතුරු. පැහැදිලිද? පරිගණකයේ භාවිතයෙන් අපට මෙබඳු ජීවදත්ත පත්‍රිකාවක් නිර්මාණය කර ගැනීමට සිදුවේ. ඒ රැකියාවේ හා පුහුණුවේ ස්වરૂපය අනුව ජීවදත්ත තොරතුරු ඉල්ලා සිටීම හා ලබා දීම වෙනස් විය හැකිය. එසේ වුවද ආකෘති පත්‍රයක අනිවාර්යයෙන්ම ඇතුළත් විය යුතු අංග කිහිපයක්ම වේ. ඒවා මෙසේ. දැන් ආකෘති පත්‍රයක පුතේ සමහර විට ඒ අදාළ ආයතනයෙන් ඉල්ලන දේවල් ටිකක් තියෙනවා. ඒතකොට ඒක හැම එකේම ඒ විදිහට යන්නේ නැහැ. නේද? දැන් බැංකුවක රැකියාවක් යනවා නම් අපි බැංකුවක මුදල් account එකක් දානවා නම් අන්න අපිට ඒකේ පුරවන්න තියෙන එකක් තියෙනවා. ඒ විවිධයි. ඒක බැංකුවෙන් බැංකුවට වෙනස් වෙන සමහරලාට ඒගොල්ලෝන්ගේ තියෙන ඒ පහසුකම් එක්ක. පැහැදිලිද? බලන්න එහෙනම් අනිවාර්යෙන් තියෙන්න ඕනම ටික. සම්පූර්ණ නම තියෙන්න ඕන. තමන්ගේ සම්පූර්ණ නම තියෙන්න ඕන. මුලකුරු සමග. එතකොට ඔබගේ මුල් අකුරු ටිකක් තියෙනවනේ. නේද? මුදියන්සේලාගේ රණතුංග හෙට්ටිආරච්චිලාගේ එතකොට දාන්න ඕන RHA හෙට්ටිආරච්චි HA. පැහැදිලිද? ඊට පස්සේ තැපැල් ලිපිනය. දැන් සම්පූර්ණ නම කවම අර ඔක්කොමත් එක්ක එන්න ඕන. නේ?
මුද්‍යංශේලාගේ නිමේෂ් චතුරංග. ඔන්න වගේ දානවා. ගලපාතරාලලාගේ නිමේෂ් චතුරංග. right? ඒ විදිහට එහෙම තමන්ගේ නමට එන ඔක්කොම විස්තරේ. ඊට පස්සේ ඒකට දාලා මේ විදිහට එනවා. තැපැල් ලිපිනය. ඊට පස්සේ අදාළ දිස්ත්‍රික්කය, පළාත, උපන්දිනය නේද? පළාත, ස්ත්‍රී පුරුෂ භාවය. දැන් ඔන්න ඒවා අනිවාර්ය ඒවා. විවාහකද අවිවාහක. ජාතික හැඳුනුම්පත් අංකය, අධ්‍යාපන සුදුසුකම්, අමතර සුදුසුකම්. ඔය සාමාන්‍ය තියෙන ඕන ටික. නේ? තමන්ගේ ලිපිනයක් තියෙන්න ඕන, තමන් විවාහකද අවිවාහක වෙන්න ඕන. ගැහැණුද පිරිමිද වෙන්න ඕන. නේද? මොන කෙනෙක්ද කියලා දැනගන්න එපා. නේ? තමන්ගේ හරියට වයස දැනගන්නවා, අධ්‍යාපන සුදුසුකම් ටික දැනගන්න ඕන. නේද? ඒ ලිපිනයක් තියෙන්න ඕන, නමක් තියෙන්න ඕන. නේ? දැන් නම් අනිවාර්ය දුරකථනයක්, දුරකථන අංක මේ කියන සියලු දේවල් අනිවාර්ය අංග විදියට දැන් නේද? දැන් වර්තමානයේ නම් ඊමේල් ඇඩ්‍රස් එකක් ඉල්ලනව නේද? දැන් ඒ තරම් දියුණු තාක්ෂණයේ ඊමේල් එක. ඒක අනිවාර්යයෙන්ම අහනවා දැන්. පැහැදිලිද? එතකොට අන්නේ ඒවා පිළිවෙලට තියෙනවා මෙන්න මේ විදියට. ඒතර ඔබට පුළුවන් මේකේ සම්පූර්ණ නම ලියන්න. මුලකුරු සමග නම ලියන්න පුළුවන්. නේද? ඊට පස්සේ තැපැල් ලිපිනය ලියන්න ඕන. ඒතර ලිපිනය ලියද්දී අපිට තේරෙනවා ලියන්න ඕන විදිය ලිපිනයක් නේද? අපි ලිපිනයක් ලියද්දී හරියට ලියන්න ඕන නේද? දැන් අපි ලිපිනය ලියද්දී නම ලියනවා නම් නමට මොකක් හරි එනවා නම් නේද? එතකොට ඒක හරියටම ලියද්දී දැන් අපි සාමාන්‍යයෙන් ලිපිනයක් ලියද්දී නම ලියලා අදාළ ඒවා තමන්ගේ ලිපිනේ තියෙනවනේ නේද? නොම්බර කීයද? නොම්බර 52න් 2. right? වීරමාවත. වීරමාවත. කොට්ටාව. කොට්ටාව. පන්නිපිටිය. පිටිය. ඔන්න ඔහොම එකේ පිළිවෙලට අපි ඒක ලියන්න ඕන හරියටම. ලිපිනයක් විදියට ලියන්න ඕන. එහෙම වුණොත් තමයි ඒක ලිපිනයේ විදියට පිළිගැනීමක් වෙන්නේ. ලිපිනය ලියද්දි ලිපිනය ලියන විදියට ලියන්න ඕන. ඒතර මුලකුරු සමග නම කිව්වහම නේද? අපි ලියනවා RHAP ප්‍රදීප් කුමාර කියලා. හරිද? ඒතර මේකෙන් කියවෙන ටික ලියන්න කිව්වොත් එහෙම. පැහැදිලිද? සම්පූර්ණ නම ලියන්න කිව්වොත් එහෙම. එතකොට ඒ නම ලියන්න ඕනේ ඒ තමන්ගේ වාසගමත් එක්ක. පැහැදිලිද? ඊට පස්සේ විවාහක පළාත කොහෙද? බස්නාහිර පළාතද, උතුරු පළාතද? ඒ අදාළ පළාත ලියන්න ඕනේ. හරි? විවාහක නම් විවාහකයි කියලා දාන්න ඕන. ජාතික හැඳුනුම්පත් අංකය ලියන්න ඕන. අධ්‍යාපන සුදුසුකම් ටික, අමතර සුදුසුකම්. ඔන්න ඔය කියන ඒවා ටික ආකෘති පත්‍රයක පුතේ මූලික අංග විදිහට අපි සලකන ඒවා අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ ඒවා ටික. පැහැදිලිද? බලන්න ඊළඟට. ආකෘතිපත් සම්පූර්ණ කිරීමේදී නිවැරදි අයුරින් සිදු කර ගැනීමට නම් ආකෘතිපත්යේ සඳහන් කරුණු හොඳින් කියවා අවබෝධ කරගත යුතුය. ආකෘතිපත්යේ විමසා ඇති සෑම කරුණකටම පිළිතුරු සැපිය යුතුය. තමා සම්පූර්ණ නොකළ යුතු කොටස් වේ නම් ඒවා හිස්ව තැබිය යුතුය. දැන් බලන්න මෙන්න මෙහෙම තියෙනකොට මේක නේද? බලන්න. දැන් මේ ටික අරගත්තාම මෙන්න මේ විදිහට තමයි මේකේ තියෙන්නේ. එතකොට දැන් බලන්න මේ ඉඩමක් සම්බන්ධව නම් ඒක සම්බන්ධව පුරවන්න තියෙනවා ඉඩමේ නම නේ. වාහනයක් සම්බන්ධව නම් ඒ වාහනේ නම ඒ චැසි අංක ඔක්කොම ඒ විදියට යන්න ඕනේ. ඒකට ඒ අදාළ විදියට ඒක සම්පූර්ණ කරන්න ඕන මේ විදියට ආකෘති පත්‍රය. බලන්න. විශේෂ කාරණයක් සඳහා සකස් කරන ආකෘති පත්‍රයක් පහත් දැක්වේ. ආකෘති පත්‍රයක් ස්වභාවය හඳුනා ගැනීම සඳහා ඒ විමසා බලන්න. දැන් ඒතර මෙන්න මේ තියෙන විදිය. දැන් තමන්ගේ නම දාලා තියෙනවා. තමන්ට ඒ අදාළ විස්තර ටික මේකේ පුරවන්න ඕන. නේද? ඔබ දැන් ඉස්කෝලේ O-level පාස් කරලා වෙනත් ඉස්කෝලේට යනකොට අන්න ඔබට තියෙන ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න. ඒතර මේ ආකෘති පත්‍රය සම්පූර්ණ කරන්න ඕන පිළිවෙලට.
පැහැදිලිද? ඔබගේ හරියට භාවිත කරන නම් ගම් ඔක්කොම ඒවා පිළිවෙලටම දාන්න ඕන. එතකොට මෙන්න මේක හරි ලේසි. ඔය තියෙනවා. එහෙනම් අන්න ආකෘති පත්‍රයක් හරිද? දැන් ඔන්න ලිඛිත අභ්‍යාස තියෙනවා. වීර උදාරගම දිලනතරු යොවුන් සමාජයේ සිංහල හා හින්දු අලුත් අවුරුදු වෙනුවෙන් සිරිත් පරිදි මෙවරත් බක්මහා අවුරුදු උත්සවයක් අප්‍රේල් මාස 10 වන දින වීර උදාරගම සුගලාදේවි වැව්පිටියේ දවස පුරා පැවැත්වීමට තීරණය කර තිබේ. එහිදී පෙරළු 8 සිට සිංහල ජන ක්‍රීඩා තරඟ, තිරික්කල රේස් තරඟ, අලිදාවන තරඟ, ඔරු පැදීමේ තරඟ, අවුරුදු කුමාරිය තේරීමේ තරඟ, ජනගායනා තරඟ ක්‍රියාත්මක වේ. තරඟාවලිය අතරතුර ගමට අවුරුදු ඒම සංදර්ශනාත්මක ඉදිරිපත් කෙරේ. දිනතරු යොවුන් සමාජයේ ලේකම් උපුල් දිසානායක උබයිසිතා ගමේ ප්‍රදර්ශනයේ සුදුසු දැන්වීමක් නිර්මාණය. අන්න එතකොට ඕකට දාලා මාතෘකාවක් හැදුවා. දිනේ හැදුවා. අර විදියට තරු ලකුණු දාලා ඒ තරඟ විස්තර ටික දැම්මා. රයිට්? ඒ විදියට පිළිවෙලට Tamanට පුළුවන් මේක ලස්සනට සිත් ගන්නා සුළු මාතෘකාවක් දාලා නේද? දැන් අහන් තියෙන්නේ මොකක් ගැනද තියෙන්නේ? අවුරුදු උත්සවයක් තියෙන්නේ. බලන්න. බක්මහවුලක් තියෙන්නේ. අප්‍රේල් මාස 10. එතකොට කවුද මේක කරන්නේ? වීර උදාරගම දිලනතරු යොවුන් සමාජය. රයිට්? විසින් තමයි මෙවරත් ඉදිරිපත් කරන්න. ඔන්න මෙවරත් තියෙනවා අපූර්ව බක්මහවුලක්. මෙන්න තරඟ විස්තර ටික. මෙන්න සහභාගී වෙන විදිය. කියලා ඒ අදාළ විස්තරය දාලා ඔබ මේකට අපූර්වත්වයෙන් ඒ කියන්නේ හැමෝටම මේකට එන්න පුළුවන් විදියට පැහැදිලිද? හැමෝම මේකට එන විදියට හදන්න ඕන. ඒ හැමෝම මේකට එන ආස හිතෙන විදියට තමයි මේ අවුරුදු උළෙල සම්බන්ධ විස්තරය දාන්නේ. බක්මහා උළෙල 2000 කීයද? කවුද මේක ඉදිරිපත් කරන්නේ? මෙන්න අපෙන් ඒ තරඟවට හම්බ වෙන තෑගි. මෙන්න තරඟ ටික. ප්‍රථම ස්ථානෙට මෙන්න. ඔය විස්තර ටික දානවා. දැම්මට පස්සේ තමයි පුතේ අනිවාර්යයෙන්ම ඒක දැක්කම බයිසිකල් රේස් එක ප්‍රථම ස්ථානයේ ලක්ෂයයි. ඔන්න ඉතින් හැමෝම එනවා. දෙවෙනි ස්ථානය 50000යි. නේද? තිරික්කල් රේස් එක. ප්‍රථම ස්ථානයේ ලක්ෂ 2යි. අවුරුදු කුමාරි ලක්ෂ 5යි. ඉතින් මේ ඉතා ඉක්මනින් මේකට සහභාගී වෙනවා. ඒ නිසා මේ අපි එතෙන්දී අනිවාර්යයෙන්ම වැලියුේෂන් එක කියන්නේ හරියටම වටිනාකමක් දෙන්න ඕනේ. ඒ වටිනාකමත් එක්ක තමයි දැන් හිතන්න ඔය තරඟ විස්තර දාලා මෙන්න පළවෙනි ස්ථානයට පොත් 2යි. ඔහොම දැම්ම ගමන් පැත්ත පළාතේ යන්නේ නැහැ. ඇයි ඒ වටිනාකමක් නැහැ. රෞද්‍ර උත්සවයකට යන්නේ අපි එතන බොහොම අපූර්ව වටිනාකමක් තියෙන තරඟ ටිකක් තියෙනවා. තරඟවල ප්‍රතිලාභ අපිට ලැබෙනවා. තරඟේ ප්‍රථම ස්ථානය ගත්තොත් මෙන්න මේකෙන් ලැබෙන ප්‍රතිලාභය නේද? එතකොට අපිට ඒකෙන් ලැබෙන දේවල් ටිකේ ඔක්කොම ටික බොහොම අපූර්වට මේක ඉදිරිපත් කරන්න පුළුවන්. right? එතකොට දිලනතරු ක්‍රීඩා සමාජය විසින් මෙවරත් බක්මහවුල මෙන්න ඉදිරිපත් කරනවා. 2022 right? බක්මහවුලෙල. එතකොට අදාළේ ක්‍රීඩා සමාජය ගැන කියවෙනවා නේ. දිලනතරු ක්‍රීඩා සමාජය මකින් ඉදිරිපත් කරන මෙවර බක්මහවුලෙල. එතකොට මේ බක්මහවුලෙලට පුළුවන් අපිට ලස්සන වෙනත් නම් කිහිපයක් පාවිච්චි කරන්න. පැහැදිලිද? එතකොට ඒ නම් ගම් ඔබ තෝරා බේරගෙන බොහොම ලස්සනට මාතෘකාව දාලා ඒ අදාළ කරුණු කාරණා ටික ස්ථානයේ වෙලාවල් ඒ කොච්චර වෙලාවක තියෙනවද ඒ විස්තර ටික දාලා දැන්වීම පත්‍රිකක් දැන්වීම හදන්න ඕන. right? එතකොට එතන තියෙන දැන්වීමක් තියෙන. ඒ දැන්වීම හදන්න ඕන හැමෝටම පේන්න. 2 වෙදගම පුලතිසි වෙද නිවසේන වටිනා ශාකසාල මුසු කර සම පැහැපත් කරන සුවඳ මුසු මෘදු ආලේපනයක් නිෂ්පාදනය කර තිබේ. හඳුන්වා දීමක් වශයෙන් අප්‍රේල් මාසයේ තුල 50%ක සානුදාය මිලට අලෙවි කෙරේ. මේ නිෂ්පාදනයේ බෙදා හැරීම සඳහා අලෙවි නියෝජිතවරුන්ද බඳවා ගැනේ. ඔන්න දැන් එතකොට ඒකට හැම පැහැපත් වෙන්න නේද? ඔබගේ සම සුමුදු සමක් වෙනසක් නව වෙනසක් පැහැපත් හැමකට මෙන්න කියලා නේද? සුපසන් පැහැපත් හැමකට ශාකශාරයෙන් අනුන වූ මෙන්න අදාළ නම දාලා විස්තරය කියන. ඔබ දකින්නවනේ වෙළඳ කොච්චරද කොණ්ඩෙට මූණ ක්‍රීම් වර්ග කොච්චර තියෙනවද?
කොච්චර රූපවාහිනී වැඩසටහන් වලින් මේවා ප්‍රොමෝෂන් කරනවද ප්‍රොමෝට් කරනවද දැන්වීම් කොච්චරවත් තියෙනවද නේද කොණ්ඩේ අනේවට හැමට ඈ බුදුම සෑහෙන්න තියෙනවා ඒ තරමට මේවා තියෙනවා නේද කරන්න ඒක තමයි අද වාණිජ්‍ය ලෝකයක් තියෙන්නේ සියල්ල තරංගකාරීත්වයක් මත තියෙන්නේ සියල්ල වෙන දැන්වීම් ඒ දැන්වීම් වල තියෙන ආකර්ෂණය අනුව තමයි ඒගොල්ලෝ අද ඉස්සරහට යන්නේ නේ. එතකොට දෙන්නෙක් තරඟයක් තියලා ඒ තරඟෙට දෙන්නෙක් ජනාධිපතිවරණට ඉල්ලනවා. පැහැදිලිද? ඉල්ලනකොට එක්කෙනෙක් මුකුත් දැන්වීම් පත්‍රිකා මුකුත් නැතුව ඉන්නකොට අනිත් එක්කෙනා සමාජ මාධ්‍ය ඔස්සේ හැම තැනම වියදම් කරලා මේක හයිලයිට් වෙනවා යාව. අවසානයේ දිනින්නේ වැඩකාරයා නෙවෙයි කිසිවක් මුකුත් නැති සල්ලි විසි කරපු කෙනා. මාකටිං එක නේ. ඒතර මාකටිං එක තමයි තියෙන්නේ අද. ඒතර ව්‍යාපාරයක් අද කරලියට එන්නේ ඔය මාකටිං එක හරහා. මාකටිං එක නැතුව අමාරුයි. එහෙනම් ඒ ප්‍රධාන මාධ්‍යයක් විදිහට මේ දැන්වීම් පත්‍රිකා භාවිත කරනවා. පැහැදිලිද? එතකොට ඔන්න පුතේ ඔබට පුළුවන් ඒක ওই විදිහට නිර්මාණය කරන්න. සාහිත්‍ය සතියේ වෙනින් ඔබේ විදුහලේ පැවැත්වුණු නිර්මාණකරණය රසවින්දනය හා ජනමාධ්‍ය සම්මන්ත්‍රණය පිළිබඳ පුවත්පත් වාර්තාවක් හදන්න. සාහිත්‍ය වෙනුවෙන්. ඒතරම් එතෙන්දී අදාළ වාර්තාවක් අර විදිහට ඔබ නිර්මාණය කරන්න ඕන. ඉතින් මේ වගේ නිදසුන් ටිකක් අරගෙන ඔබට පුළුවන් මේවා ප්‍රැක්ටිස් කරන්න, හදන්න. ඊට පස්සේ පහුගිය ප්‍රශ්න පත්‍ර ටික පොඩ්ඩක් අරගන්න. මෙන්න දැන්වීම් තියෙනවා. රයිට්? මෙන්න රාජකාරී ලිපි තියෙනවා, ආකෘති පත්‍ර තියෙනවා, වෙළඳ දැන්වීම් තියෙනවා. ඉතින් මේක ඔබට ඉංග්‍රීසි වලටත් එනවා. ඉංග්‍රීසි භාෂාවෙත් මේක තියෙනවා. ඒ නිසා මේක ඉතාමත් වටිනවා. ඒ නිසා හරියට ඔන්න ඔය පැවරුම් ටික කරා නම් ඔබට පුළුවන් මේ දැන්වීම් පත්‍රිකා කොහොමද නිර්මාණය කරගන්නේ? ඊළඟට අත්පත්‍රිකාවක් කොහොමද? ඊට පස්සේ රාජකාරී ලිපියක් නිර්මාණය කරගන්නේ කොහොමද? නේද? මෙන්න මේ ඔක්කොම ඔබට පුළුවන් වෙනවා ඉතා පහසුවෙන් ලකුණු ගන්න පුළුවන් වෙනවා. ඔබට මම මේක මීට පෙරත් පාඩම් වලදී පැහැදිලි කිරීම කරා. රාජකාරී ලිපි ලියනකොට මේ කතාවට උදාහරණ දුන්නා. මේවට උදාහරණ දීලා පැහැදිලි කරා. ඉදිරියේදීත් අපි මේකට සම්බන්ධ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරද්දී ඒවා ඔබට පැහැදිලි කිරීම කරනවා. ඉතින් එහෙමයි දරුවනේ. ඔබට ඔන්න මේ කොටස ওই විදියට අපි අවසන් කරනවන බලන්න ප්‍රායෝගික අභ්‍යාසයකුත් තියෙනවා. තේමා කිහිපයක් තෝරාගෙන පුවත්පත් වාර්තා රැස් කර ඒවා ගුණ වශයෙන් සකස් කර පන්ති පුස්තකාලයේ තබා පරිශීලනය කරා. ඔබට පුළුවන් පත්තර වලින් අරගන්න පුළුවන් නේද? මේ ඔක්කොම මෙන්න මේ විදිහට අරගෙන ඔබ සතත අභ්‍යාසයෙන් නිතර ඔබට පුරුදු පුහුණු වීම වෙන්න වෙනවා. මේවා ලියලම තමයි ඔබට අදහස් එන්නේ. ඔබ මේවා ලියන්න ඕන. ප්‍රැක්ටිස් කරන්න ඕන නේද? දැන් ඔබ දකිනවනේ දුවන ධාවන තරගයට සූදානම් වෙන කෙනෙක් දිගන පතා ප්‍රැක්ටිස් පුහුණු වීම කරන්න. ඒ වගේ ඔබත් මේක පුහුණු වීම කරන්න ඕන. සතත අභ්‍යාසයේ දෙන්න නිතර පුරුදු පුහුණු වීම කරන්න ඕන. ඒතර ඔබ තුල විශේෂ ප්‍රාගුණ්‍යයක් ඇති වෙනවා. ඒක පිළිබඳ හැකියාවක් ඇති වෙනවා. අන්නේ හැකියාව තුල ඔබට පේපර් එක දැක්ක ගමන් අයියෝ දැන්වීමක් ඇවිල්ලා තියෙනවා. වෙන්න. අයියෝ රාජකාරී ලිපියක් නැවිලා තියෙනවා. අපෝ මේක ලේසියි. නේද? අයියෝ පුවත්පත් දැන්වීමක් මෙන්න වෙළඳ දැන්වීමක් ඇවිල්ලා තියෙනවා. ආකෘති පත්‍රයක්. හරිම ලේසියෙන් ඔබ එකනේ ඔබගේ පන්තියේ අනිත් අය වැඩි වෙන්නේ ලකුණු ගන්න හේතුව ඒගොල්ලෝ නිතර පුරුදු පුහුණුවේ වෙන නිසා. පැහැදිලිද? හරි මගේ පුතේ. ඔන්න එහෙනම් 22 වෙනි පාඩම මේ විදියට මම හමාර කරනවා. අපි ඊළඟට හමු වෙනවා 23 වෙනි පාඩම. ඒ පාඩම තුලින් අපි සාකච්ඡා කරනවා. ඒක අතිශය වැදගත් පාඩමක්. ඒකත් ඔබට විභාගෙදී වැදගත් වෙනවා. එහෙනම් අදට අපි ඔන්න එහෙනම් මේ පාඩම මෙතනින් හමාර කරනවා. හැමෝටම ආයිබෝවන්.